අද 2022 අවුරුද්දේ සැප්තැම්බර් මාසේ 8 වෙනිදා අපි රාජ්‍යයේ රහස් යටතේ ඉගෙන ගන්න යන්නේ දෙවියන් වහන්සේට සේවය කිරීම සම්බන්ධයෙන්. ඔබ දෙවියන් වහන්සේට සේවය කරනවාද කියන දේ ඇසුරෙන් තමයි අද අපි කතා කරන්න යන්නේ. ඔබත් දෙවියන් වහන්සේගේ සේවකයෙක්ද? ඔබ දෙවියන් වහන්සේගේ මෙහෙකාරයෙක්ද? ඔබ දෙවියන් වහන්සේගේ දාසයෙක්ද? ඔබ දෙවියන් වහන්සේට සේවය කරනවාද? ඔබෙන් දෙවියන් වහන්සේට වෙන සේවය මොකක්ද? මේකේ පටන් ගැනීම, මේකේ මූලික අඩිතාලම, මේකේ ෆවුන්ඩේෂන් එක, බේස් එක තිබිය යුතු තැන සම්බන්ධයෙන් අද ගැඹුරු කාරණාවක් දෙවියන් වහන්සේ එළිදරව් කරලා තියෙනවා සුද්ධාමාසේ කාරණා කොටගෙන මම යාශ්‍යාවෙන් සිටියදී ඒ කාරණාව මම ඔබත් සමග බෙදා ගන්න සූදානම්ින් ඉන්නවා රාජ්‍යයේ රහස් යටතේ. ඔබ සෑම දෙනෙක්ම ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේ ප්‍රේමය ඇතිව මම පිළිගන්න මිෂන් ක්‍රයිස්ට් ශ්‍රී ලංකා YouTube channel එකට. අපි වචනය කියවමු, වචනය දැනගමු, වචනය අධ්‍යයනය කරමු, වචනේ ක්‍රියාවට දාමු, ඒ තුල ආශිර්වාද ලැබමු. ඔබ අද මේ වචනය තුල ක්‍රිස්තුස් වහන්සේගේ අනර්ග දේවදාසයෙක් බවට, ක්‍රිස්තුස් වහන්සේගේ දාසයෙක් බවට පත් වෙනවා කියන දේ මට විශ්වාසයි, මට ඒකාන්තයි, මට සහතිකයි. මේ වචනේ තුල ඒ කියන්නේ ඔබ ආශිර්වාද ලබනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. ඒ ආශිර්වාදය ඔබ නිදහස් කරනවා ඔබට මේ දෙවියන් වහන්සේගෙන් ආවා වූ වචනය තුල. ඉතින් අපි බලමු. මම දෙවියන් වහන්සේගේ සේවකයෙක්ද? මම දෙවියන් වහන්සේගේ දාසයෙක්ද? ඔබ ක්‍රිස්තුස් වහන්සේගේ දාසයෙක්ද කියලා අපි හොයලා බලමු. ගලාති පොතේ පළවෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදේ කියනවා මා විසින් සතුටු කරන්නට හදන්නේ මිනිසයන්ද? නොහොත් දෙවියන් වහන්සේ. නොහොත් මනුෂ්‍යයන් ප්‍රසන්න කරන්නට සොයනවාද? මම තවම මනුෂ්‍යයන් ප්‍රසන්න කරම් නම් ක්‍රිස්තුස් වහන්සේගේ දාසයෙක් නොවෙමි කියලා තියෙනවා. ඉතින් අපි බලමු මේ පදේ ගැඹුරු අර්ථය මොකක්ද? දෙවියන් වහන්සේ මේ වචනේ තුලින් අපිට කතා කරන්න යන දවසේ මොකක්ද කියලා. ඉතින් මා විසින් සතුටු කරන්න හදන්නේ මනුෂ්‍යයන්ද කියලා මෙතන තියෙනවා. මේ බොහෝ මනුෂ්‍යයා අද උත්සාහ කරනවා trying to keep people happy. නමුත් මෙතන කියලා තියෙන දෙවියන් වහන්සේව සතුටු කිරීම සම්බන්ධයෙන් ඉතින් මා විසින් සතුටු කරන්න හදන්නේ මනුෂ්‍යයන්. පළවෙනිම කාරණා, ඔබ දෙවියන් වහන්සේගේ සේවකයෙක් නම්, ක්‍රිස්තුස් වහන්සේගේ දාසයෙක් නම් ඔබ සතුටු කරන්න හදන කාරණා දෙවියන් වහන්සේ උදෙසා විය යුතුයි. පළවෙනිම කරුණු තුනකට මේ කඩලා ඔබ සමග බෙදා ගන්නවා. සුදාමාසේ මට එළිදරව් කරපු ආකාරයට මේ ගලාති පොතේ පළවෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදය පමණයි අද ගන්න. නමුත් ඒ 10 වෙනි පදයේ ඇතුළේ තිබෙනා ගැඹුරු අර්ථය මම ගෙනහැර දක්වන්නට සූදානම්. So what's important is මනුෂ්‍යයන් සතුටු කිරීම නෙවෙයි, trying to keep God pleased. දෙවියන් වහන්සේ සතුටු කරන්න උත්සාහ කිරීම. trying මෙතන කියනවා මේ මා විසින් සතුටු කරන්න හදන්නේ මනුෂ්‍යයන්ද. හැදීම ඒ කියන්නේ trying, උත්සාහ කිරීම. ඔබගේ උත්සාහය, ඔබ සතුටු කරන්න හදන්නේ, කියන්නේ උත්සාහ කරන්නේ, ඔබ වෙහෙස වෙන්නේ, ඔබ මෙහෙ දුවන්නේ, ඔබ වෙහෙස වෙන්නේ, ඔබ බරක් අරගෙන තියෙන්නේ නිතරම මනුෂ්‍යයා සතුටු කරන මනුෂ්‍යයා අර අපි කියන්නේ ෂේප් එකේ තියාගන්න. මනුෂ්‍යයාව එයාව තරහ නොකර තියාගන්න ද ඔබ උත්සාහ කරන්නේ. නෑ, ඒක අද පටන් වෙනස් වී යුතු. ඔබ දෙවියන් වහන්සේගේ සේවකෙක් නම්, ක්‍රිස්තුස් වහන්සේගේ දාසයෙක් නම්, ඔබ දෙවියන් වහන්සේට සේවය කරන ඔබේ පළවෙනිටම මෙතන ආකල්පය සැදෙන්න ඕනේ. ඔබගේ උත්සාහය, ඔබගේ වෙහෙස දෙවියන් වහන්සේ උදෙසා විය යුතුයි. You have to try to keep God pleased. You have to try to keep God happy. මෙතන කියන්නේ මා විසින් සතුටු කරන්න හදන්නේ මනුෂ්‍යයන් කියන ඔබේ උත්සාහය. බොහෝ විට මානසික සමහර කාරණාවලදී සමහර ඔබේ චර්ච් එකේ වෙන්න පුළුවන්, මේ සේවය වෙන්න පුළුවන්, ඔබේ පවුලේ කාරණාවල වෙන්න පුළුවන්. මේ තීරණ ඔබගේ ගද්දී දේ වචනේ කියවනවා. නමුත් ඒක ක්‍රියාවට දමද්දී ඔබ හිතනවා මේකේ මනුස්සයා අප්සෙට් වෙයිද? මනුස්සයා මගෙත් එක තරහ වෙයිද? ඔය චර්ච් එකේ කාරණාවකදී වෙන්න පුළුවන්. ඔබ බලන මනුස්සයා මේකෙත් එක මම මේ විදිහට කරොත් මේ වචනේ නම් කියලා තියෙන එහෙම තමා. දෙවියන් වහන්සේ මට කිව්වේ නම් මෙහෙම තමා. මට ආත්මෙට හැගෙන්නෙත් මෙහෙම තමා. නමුත් මේ දේ කරොත් එහෙම මෙයා මගෙත් එක තරහ වේද? මගේ
කියන දේ මෙයාගේ හිත රිදෙයිද කියලා ඔබ ඉන්නවා නා කියලා වෙනස් වෙන්න ඕන. ඔබට දෙවියන් වහන්සේගේ දෙයක් එනවනම් ඔබ දේ වචනයක තියෙනවනම් ඔබ නිස්සකවම දන්නවනම් ඒක ඔබගේ හෘද සාක්ෂියට එකඟ නම් මේ දේ ආවේ දෙවියන් වහන්සේ මේ ශුද්ධාමාසයෙන් ආපු දේ මේ වචනේ තියෙන්නේ මේ දේ තමයි හරි දේ මේක තමයි යහපත් දේ මේක තමයි නිවැරදි දේ මේක තමයි මම කළ යුතු දේ කියලා දැනගෙනත් සමහරට ඔබ හිතනවා නම් දෙවියන් වහන්සේ වෙනුවෙන් ඒ මම කිව්වේ ඒ කාරණා ඔබ තවත් ඔබ පැකිලෙනවා නම් ඔබ හිතනවා නම් පසුබට වෙනවා නම් අධෛර්යමත් වෙමි හිතනවා නම් මේක මෙහෙම කරාට කමක් නැද්ද? එතකොට මගේ මේ වටේ ඉන්න මනුෂ්‍යයා මොනවා හිතයිද? මගේ ජොබ් එක කරන තැන මගේ ප්‍රධානියා. එතකොට මගේ පවුලේ මෙන්න මේ කෙනා, මගේ නෑදෑයෝ, මගේ අසල්වාසියෝ මොනවා හිතයිද මාගෙන? ඒගොල්ලෝ හිත රිද්දගයිද? ඒගොල්ලෝ මගෙත් එක්ක තරහ වෙයිද? කෑම කවුරු හරි දෙනවනේ ඒගොල්ලෝ ඒක නොදීදීද? සල්ලි කවුරු හරි ඔබට දෙනවනම් එයා නොදීදීද කියලා ඔබ ඒක හිතලා ඔබ උත්සාහ කරනවාද ඔබ ඒගොල්ලොන්ව සතුටින් තියන්න. අන්න ඒ ආකාරයේ පළවෙනිටම වෙනස් කරගන්න ඕනේ. මෙතන හදන්නේ කියන වචනේ ඇසුරින් තමයි මම මේක ගත්තේ. පළවෙනිම මේ 10 පටන් ගන්න ඉතින් මා විසින් සතුට කරන්න හදන්නේ මිනිස්සුන්ට. හදන්නේ කියන්නේ you are trying. So you have to stop trying to make people happy. You have to start trying to make God happy. ඒක තමයි පළවෙනිම කාරණේ. දෙවැනියට මෙතන යනකොට බලන්න නොහොත් දෙවියන් වහන්සේද කියලා මෙතන හදන සතුරු කරන හදන මිනිස්යාද දෙවියන් වහන්සේද නොහොත් මා විසින් මිනිස්යන් ප්‍රසන්න කරන්නට සොයනවාද? පළවෙනියට හදනවා කියන වචනේ මම ගත්ත. දෙවැනියට සොයනවාද? ඔබ සොයන්නේ ඔබ සොයන කාරණා ඔබ සමාට හොයන ඔබ වැඩි පඩියක් ගන්න හොයනවා. වැඩි තව වස්තු හිමි කරගන්න, තව සල්ලි ටිකක් හොයාගන්න විදියක්. තව මොනා හෝ දෙයක් ඔබේ ජීවිතයට එකතු කරගන්න, තව අලුත් දේවල් ගන්න, අලුත් බඩු බාහිර අධි ගන්න, තව යාළුවෝ වැඩි කරගන්න වෙන්න පුළුවන්. මොනියම් හෝ කාරණා ඔබ හොයනවා. ගොඩාක් දේවල් මිනිස්සු හොයනවා ජීවිතේ. ආසයි අලුත් දේවල් එකතු කරන්න. නමුත් ඔබ මේ හොයන්නේ ඔබටම නැත්තම් මනුෂ්‍යයන් ප්‍රසන්න කරන්න ඔබ දේවල් හොයන. සමහරවිට ගොඩාක් සමහරවිට හොයන දේවල් එකතු කරගෙන ජීවිතේ කැමති මනුෂ්‍යයන් ප්‍රසන්න මෙතන මනුෂ්‍යයන් ඒ කියන්නේ ප්‍රශංසා කරනවා. නියමයි ඔයාලා මෙහෙමයි ඔයාලා එහෙමයි වාට මේක තියෙනවා ඒක තියෙනවා ඔයාලා ළඟ නම් මෙහෙම දේවලුත් තියෙනවා කියලා මනුෂ්‍යයෝ කියන නිසා ඒක අහන්නේ ගරු බුහුමන් ලබන හරි ආසයි. ඒක නිසා ගොඩාක් මිනිස්සු ආසයි දේවල් එකතු කරගන්න. නමුත් එතන තමයි දෙවෙනි දේ. ඔබ මේ සෙවීම your search has to be changed. ඒ සෙවීම වෙනස් විය යුතුයි. ලෝකේ මනුෂ්‍ය සතුටු කරන කාරණා නෙවෙයි. You have to search for God. How to search for God? මේ දෙවියන් වහන්සේ වෙනුවෙන් සොයන්නේ කොහොමද? මෙතන කියලා තියෙනවා මේ නොහොත් මා මනුෂ්‍යයන් ප්‍රසන්න කරන්නට සොයනවාද? ඔබ සොයන්නේ කාරණා ඉඩමක් වෙන්න පුළුවන්, දරුවෙක් වෙන්න පුළුවන්, වාහනයක් වෙන්න පුළුවන්, සල්ලි වෙන්න පුළුවන්, රැකියාවේ උසස් වීමක්, මුදල් මම කිව්වා සල්ලි වැඩිපුර, මුදල් වැඩිපුර, ඇඳුම් පැළඳුම් වැඩිපුර. නමුත් මේවා ඔබ සොයන්නේ ජනප්‍රියත්වය වෙන්න පුළුවන්, බලය වෙන්න පුළුවන්, ප්‍රසිද්ධි මේ ඒවා සොයන්නේ ඔබ ඒව කාරණා නිසා. නැත්නම් මිනිස්යන්ගෙන් ඔබ ගෞරව බුහුමන් ලබලා, ඒ මිනිස්යාගේ ප්‍රශංසාව ලබලා මිනිස්යන් ඔබ ප්‍රසන්න කරන්නද? නැත්තම් ඔබ මේ දේවල් සොයන්නේ දෙවියන් වහන්සේ වෙනුවෙන්ද? අන්න ඒ ආකාරය වෙනස් කරන මෙතන ඒ දේවල් හොයලා බෑ. ඔබ ක්‍රිස්තුස් වහන්සේගේ දාසයෙක් න දෙවියන් වහන්සේගේ සේවකයෙක් නම් ඒව වැරදි නෑ හොයන එක. සියල්ල යහපත්. දෙවියන් වහන්සේ කැමැත්ත අපි ප්‍රීතියෙන්, අපි සඵලවත්ව, අපි නිදහසේ සමාදානයෙන් දේවල් අත්පත් කරගෙන, ආශිර්වාද අත්පත් කරගෙන ජීවත් වෙන එක. නමුත් ඒ දේවල් ඔබ සොයන්ට අවශ්‍ය දෙවියන් වහන්සේ උදෙසා. මොනවද මේ දෙවියන් වහන්සේ උදෙසා සොයන්න පුළුවන් පළවෙනිම දේ? දෙවියන් වහන්සේ search souls for God. දෙවියන් වහන්සේ වෙනුවෙන් ආත්ම දිනා ගැනීමට වෙහෙසීම. මම කියපු කලින් කාරණා භෞතික කාරණා හොඳයි. ඔව් ලෝකේ ජීවත් වෙද්දී අපිට ඒ කාරණා අවශ්‍යයි. හොඳ දරුවෝ, වාහන, ඉඩකඩම්, වස්තුව, මුදල් අවශ්‍යයි. මේ සියල්ල අවශ්‍යයි. ඔව්. නමුත් මේ දේවල් වලින් සියල්ල ඔබ හොයන්න ඕනේ ගෞරවය, මහිමය දෙන්න දෙවියන් වහන්සේට. ඒ දේවල් දෙවියන් වහන්සේ වෙනුවෙන්. ඔබ වෙනුවෙන් නෙවෙයි, මනුෂ්‍යයා වෙනුවෙන් නෙවෙයි. දෙවියන් වහන්සේ වෙනුවෙන් මේ දේවල් සොයන්න අවශ්‍ය. ඔබ ක්‍රිස්තුස් වහන්සේගේ දාසයෙක්, ඔබ දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයෙක් නම් ඒතකොට දෙවැනි ආකාරයට ඔබ මනුෂ්‍යයා වෙනුවෙන් හොයන එක නවත්තලා ඔබ දෙවියන් වහන්සේ වෙනුවෙන් හොයන්න ඕනේ.
එතකොට භෞතික කාරණා වගේම ආත්මිකව ඔබ දෙවියන් වහන්සේ වෙනුවෙන් ආත්ම දිනන්නෙක් විය යුතුයි. ආත්මයි හොයන්න ඕනේ. ආත්ම දිනා ගන්නෙක් වෙන්න ඕනේ. You have to start searching souls for God. ප්‍රාණයන් ගලවා ගැනීම වෙනුවෙන් නිරයට යන අපායට යන ප්‍රාණයන් ගලවා ගැනීම වෙනුවෙන් දෙවියන් වහන්සේ වෙනුවෙන් මනුෂ්‍යයන් සොයන එක ආරම්භ කරන්න අද පටන් ඔබට ඒක පුළුවන්. ඔබට ඒක පුළුවන් කරන්න. දෙවියන් වහන්සේ ඔබගේ හදවත විවෘත වුණාම දෙවියන් වහන්සේ හොයන්න පටන් ගත්තාම දෙවියන් වහන්සේ දොරට විවෘත කරන ඔබට මනුෂ්‍යයන් මුණ ගැසෙන අතාරින්න එපා එක්කෙනෙක්. ඔබට මඟ පෙනෙන ආකාරයට සුදාමාසේ ඔබ ප්‍රේමයේ බීජ ඔබ දබන්න. සුභාරංචි බීජ වපුරන්න ඔවුන් තුළ. එතකොට ඒවාට දෙවියන් වහන්සේ වර්ධනය දෙනවා. ඔවුන් ගැලවීමට කීකරුකම නිසි කාලෙදි හරි කාලෙදි දෙවියන් වහන්සේ කියනවා. ක්‍රිස්තුස් විසින් දෙවියන් වහන්සේ වෙතට අදිනු ලබනවා. හැබැයි නමුත් ඔබත් මමත් ඒ කොටස පංගුකාරකම රාජ්‍ය වෙනුවෙන් දෙවියන් වහන්සේ මායි වෙනුවෙන් කරන්නට අවශ්‍ය. මොකද්ද? මනුෂ්‍යයන් ප්‍රසන්න කිරීමට මනුෂ්‍යයන් සතුටු කරන්න මනුෂ්‍යයන් වෙනුවෙන් ඔබ වෙනුවෙන් හොයන එක නෙවෙයි. දෙවියන් වහන්සේ වෙනුවෙන් දෙවියන් වහන්සේ සඳහා උන්වහන්සේ උදෙසා සෙවීම. මොනවද හොයන්න ඕනේ? ආත්ම හොයන්න පුළුවන් ඔබට. ඔබ මේ කාරණා ගැන මම කොහේ වැරදි නෑ. හොයන්න නමුත් ඒවත් හොයන්න. ඒවා හොයන්න දෙවියන් වහන්සේගේ මහිමය වෙනුවෙන්. දේව රාජ්‍ය වෙනුවෙන් කැප කරන්න සූදානම්යි. එවිට දෙවියන් වහන්සේ ඔබට සියල්ල සපයනවා. උන්වහන්සේ ඔබේ බලාපොරොත්තු ඉෂ්ට කරන ඒ වගේම ඔබ ආත්ම සොයන්න අවශ්‍යයි. search for God. එතන දෙවෙනි කාරණේ මෙතන සොයනවාද කියන වචනය ඇසුරින් තමයි ඔබත් එක ඒ කාරණා බෙදාගත්තේ. ඒතකොට ඔබගේ සෙවීම ඔබ වෙනස් කරගන්න අවශ්‍යයි. ඒ ආකල්පය ඔබ දෙවියන් වහන්සේ වෙනුවෙන් සෙවීමට, දේව රාජ්‍ය වෙනුවෙන් සෙවීමට. එතකොට ඒක තමයි ක්‍රිස්තුස් වහන්සේගේ දාසයෙක් නම් ඔබ කළ යුත්තේ. තෙවනුව පියනවා අවසාන කාරණා මුදු වැදගත්ම කාරණා මේ සියල්ලේ මොකද්ද වෙන්න ඕනේ? අවසානයේදී කියනවා මම තවම මනුෂ්‍යයන් ප්‍රසන්න කරම් නම් මම තවම still එක තාමත් කියන අදහසින් මෙතන මනුෂ්‍යයන් ප්‍රසන්න කරම් නම් ක්‍රිස්තුස් වහන්සේගේ දාසයෙක් නොවේමි. ඔබ තවම ඔබ මෙච්චර දෙවියන් වහන්සේගේ බලය අත්දැකලා උන්වහන්සේගේ ප්‍රේමය අත්දැකලා ගැලවීමට ඇවිල්ලා උන්වහන්සේ පුදුම හාස්කම් ඔබේ ජීවිතේ කරලා ඔබ අමාරු තැනින් ගොඩට ගෙනල්ලා ඔබ පීඩා තුලින් ඔබ ආශිර්වාද ඔබට උරුම කරලා දීලා ඔබට ප්‍රීතිය සමාදාන නිදහස ගැලවීම සියල්ල දීලා පුදුම දේ තුලින් ඔබ මේ එතෙන්ට ගෙනලා දීලා ඔබ හුස්ම ඉතුරු කරලා ඔබ ලෝකේ ලංකා මොන තාඩන පීඩන අභියෝග දුක් කම්කටොළු තිබුණත් යක්ෂයා මොන මරණී ක්‍රියාව සූදානම් කරතෝ ඒ සියල්ලේ දෙවියන් වහන්සේ ඔබ සියල්ල තුලින් ගෙනල්ලා වාද දවස් උනාසේ කරුණාව තුල ඔබ රැගෙන ඇවිල්ලා තියෙනවා. එතකොට ඒ සියල්ල කරලා තවම විතර දේ වචනේ කියන ඔබ බලන්නේ මනුෂ්‍යයන් ප්‍රසන්න කරන්න නම් එහෙනම් ඔබ ක්‍රිස්තුස් වහන්සේගේ දාසයෙක් නෙවෙයි. දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයෙක් නෙවෙයි. ඒක මටත් අදාළයි. ඒක නිසායි මම මේ කාරණාව තේරුම් ගත්තේ. ඔබ හිතුවා උන්වහන්සේ මගේ ජීවිතේ මම මනුෂ්‍යයන් සතුටු කරන්න ගියාම මනුෂ්‍යයන් ප්‍රසන්න කරන්න ගියාම මේ පදේ මුලින් ඉඳලා ගත්ත මනුෂ්‍යයන් සතුටු කරන්න මම හැදුවා. ඒ වගේ මනුෂ්‍යයන් සතුටු කරන්න මම හෙව්වා. මුත් ඒ සියල්ල මම දැනගත්තා. සියල්ල නිෂ්ඵලයි. తాවකාලිකයි. මනුෂ්‍ය අද ඉන්නවා හෙට නැහැ. එකක් කියනවා කරන්න එකක්. එක දෙයක් අපි බලාපොරොත්තු අන්තිමට වෙන්නේ එකක්. ගිවිසුම් කඩ කරනවා, පොරොන්දු කඩ කරනවා, බොරු කියනවා, රවට්ටනවා, අසමාදානයි, ප්‍රශ්න ඇති වෙනවා. වෙනස් වෙන සුළුයි. අවුන් කෙරේ අපට අදහන්න බෑ, අවුන් විශ්වාස කරන්න බෑ. නමුත් ජීවමාන දෙවියන් වහන්සේ විශ්වාසවන්තයි. හලෙලූයා. උන්වහන්සේ යහපත්. මම පසු කාලේ තේරුම් ගත්තා උන්වහන්සේ මගේ ජීවිතේ බොහෝ කළා වූ පුදුම හාස්කම් තුලින් මම තේරුම් ගත්තා දෙවියන් වහන්සේව සතුටු කරද්දී, දෙවියන් වහන්සේ වෙනුවෙන් මම දෙයක් කරන්න උත්සාහ කරද්දී, මම දෙවියන් වහන්සේ වෙනුවෙන් හොයද්දී, මම දෙවියන් වහන්සේව සතුටු කරද්දී දෙවියන් වහන්සේ මාව සතුටින් තියෙනවා. ආමේන් හලෙලූයා. එතකොට මේ දේ මට විතරද අදාළ? මම මේක පටන් ගත්තා. මම මේක කරා. මම මේකේ අත්දැකීම් ලැබුවා. මම මේකේ ප්‍රතිඵල භුක්ති විඳිනවාද? සේවය කරන්න උන්වහන්සේට පටන් ගත්තා. උන්වහන්සේ වෙනුවෙන් දෙයක් කරන්න, උන්වහන්සේ වෙනුවෙන් ආත්ම දිනන්න, උන්වහන්සේ වෙනුවෙන් හොයන්න, උන්වහන්සේව සතුටු කරන්න, ප්‍රසන්න කරන්න පටන් ගත්තා. ඒ වෙනුවෙන් ජීවිතේ කැප කරා
කෙන්යත් ඒ තීරණය ගත්තා. අපි දෙදෙනා එකටම ආශයක් තීරණය ගත්තා. දේව රාජ්‍ය වෙනුවෙන් වෙහෙසෙන්න, උන්වහන්සේගේ මහිමය වෙනුවෙන් වෙහෙසෙන්න. මම නැවත මේ කාරණා අද කතා කරන කාරණා වලට අදාළ කරනවා කොහොමද? උන්වහන්සේ වෙනුවෙන් දේවල් කරන්න, trying to keep things for God, and then number 2, trying to search for God. Search what? Search souls and even the property. දේවල් වල භෞතික දේ වුණත්, for the kingdom, for the glory. වස්තුව වුණත් දෙවියන් වහන්සේටම මහිමය ගෙනීම සඳහා, මුදල් වුණත් ඒකේ දෙවියන් වහන්සේ වෙනුවෙන් දේව රාජ්‍යය යමක් කිරීම සඳහා, and at last අවසානයේදී to make God happy. And finally my mission, my ambition is to make God happy. ඒ outcome එක උදෙසා, ඒ අවසාන ප්‍රතිඵලය ඒක තමයි මගේ ආකාමේ මගේ ඔළුවේ තියෙන්නේ. ඉතින් ඒ ලෙස කරනවා කියන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ දාසෙක්, දෙවියන් වහන්සේගේ සේවකෙක්. ඒතර ඔබ මේ තීරණයක් ගන්න අවශ්‍ය අද දවසේ. දෙවියන් වහන්සේට සේවය කරනවා කියන්නේ ඒකයි. දෙවියන් වහන්සේගේ දාසෙක්, මෙහෙකාරයෙක් කියන්නේ ඒකයි. ඒතර උන්වහන්සේ විරුද්ධ දෙයක් කරන්න උත්සාහ කරන එක. දේව රාජ්‍ය විරුද්ධ දෙයක් කරන්න උත්සාහ කරන එක. ඒ වගේම දේව රාජ්‍ය විරුද්ධ හොයන එක. දෙවියන් වහන්සේ විරුද්ධ හොයන එක. මනුෂ්‍යයා උන්වහන්සේ වෙතට ඇද ගන්නට, උන්වහන්සේ වෙතට තල්ලු කරන්න. එතකොට අවසානයේ තියෙන මම තවම මනුෂ්‍යයන් ප්‍රසන්න කිරීම ක්‍රිස්තුස් වහන්සේගේ දාසයෙක් නොවේ. මම දැන් බලන්නේ, මම දැන් හිතන්නේ මෙයා තරාවේ, එයා තරාවේ, මෙයා එහෙම හිතයි, මෙයා එහෙම හිතයි, මෙයා තරහ වුණොත් මට ලොකු ප්‍රශ්නයක්, මෙයා තරහ වුණොත් මට සල්ලි නැති වෙයි, මෙයා තරහ වුණොත් මට මේ දේ දෙන්නේ නැති වෙයි, මෙයා තරහ වුණොත් මම මේ දේ කොහොමද කරන්නේ, මගේ ලී කිවිල්ල කොහොමද කරන්නේ, මම මේ කිසි කාරණාවක් හිතන්නේ. මම බලන්නේ දෙවියන් වහන්සේ විරුද්ධ දෙයක් කරන්න, දෙවියන් වහන්සේ විරුද්ධ හොයන්න, දෙවියන් වහන්සේව සතුටු කරන්න. ඒ වගේම උත්තරය තමයි, ප්‍රතිඵලය තමයි දෙවියන් වහන්සේත් මාව සතුටින් තියලා තියෙනවා, මාව සතුටින් තියෙනවා. උන්වහන්සේ මගේ ප්‍රීතිය ගැන හිතනවා, උන්වහන්සේ මාව ප්‍රීතියෙන් තබලා තියෙනවා. මගේ ප්‍රීතිය දෙවියන් වහන්සේ තුලයි. ආමේන්, හලෙලූයා. මම ශුද්ධාම වහන්සේ තුල, දෙවියන් වහන්සේ තුල ප්‍රීතියෙන් ඉන්නවා. නිදහසේ සේවය කරන, උන්වහන්සේ විරුද්ධ දෙයක් කරන, උන්වහන්සේ විරුද්ධ දෙයක් හොයනවා, උන්වහන්සේ සතුටු කරන්නට, උන්වහන්සේ ප්‍රසන්න කරන්නට වෙහෙසෙනවා, මහන්සි වෙනවා, අප වෙනවා, කැප වෙනවා. ඒ වගේම උන්වහන්සේ මගේ කාරණා මට ප්‍රීති වීමට, සතුටු වීමට, නිදහසේ සිටීමට, සමාදානයේ සිටීමට අවශ්‍ය කාරණා සියල්ල උන්වහන්සේ බලාගෙන තියෙනවා. ඉතින් මේක තමයි රහස. මේ වෙනුවෙන් උන්වහන්සේ මම හිතනවා මේ නිසා මේ ආශිර්වාදය ඔබට නිදහස් කිරීම උදෙසා, මේ ආශිර්වාදය ඔබ අත්පත් කිරීම උදෙසා ඇදහිල්ල තමයි මේ තුලින් මම හිතන්නේ ඔබට මේ වචනේ උන්වහන්සේ උගන්වන්නේ. උන්වහන්සේ මේ එළිදරව් කරන නිසා මම හිතනවා ඔබ මේ වචනේ අල්ලගයි කියලා. ඒ තුල ආශිර්වාද ලබනවා නිසායි මට යේසුස් වහන්සේගේ නාමයෙන් බහදවත විවෘත කරන්න, තීරණයක් ගන්න, ඔබ ආකාර වෙනස් කරන්න. මනුෂ්‍යයා මේකේ කියන මනුෂ්‍යයා සතුටින් තියලා මනුෂ්‍යය හැමෝම තරහ කරගෙන ඒව නෙවෙයි. එහෙම නෙවෙයි, ඒක වරද්ද ගන්න එපා. එහෙම මනුෂ්‍ය ඔක්කොම තරහ කරගෙන හැමෝම අප්සෙට් කරගෙන චර්ච් එකේ ඇද අසල්වාසී ඔක්කොම අප්සෙට් කරගෙන සිතර ඉඳගෙන මම ක්‍රිස්තියානි මම මෙහෙමයි කරන්න කියලා එහෙම ඉන්න එක නෙවෙයි. ඒක ප්‍රශ්නාවක්. ඔබ ක්‍රියා කරන්න අවශ්‍යයි. ප්‍රේමය නැත්තම් මොකුත් බෑ. ප්‍රේමේ ක්‍රියා කරන්න ඕනේ. නමුත් ඔබේ ආකල්පේ වියුත්තේ මනුෂ්‍යව හොඳින් තියාගන්න එකනේ. මනුෂ්‍යයට ඔව් සේවය දෙවියන් වහන්සේට සේවය කරනවා කියන්නේ අපි මනුෂ්‍යයට සේවය කළ යුතුයි. ඔවුන්ට ප්‍රේම කර යුතුයි. ඔවුන් සමග දේවල් බෙදාගත යුතුයි. ඔවුන්ට ආශා කරන, ඔවුන් වෙනුවෙන් වෙහෙස වෙන, අප කැපෙන, ඔවුන්ට කාලය දෙන එක, ඔවුන්ට සවන් දෙන එක. නමුත් මෙතන ඔය ආකල්ප වෙනස් කර ගන්නවා. ඒ වගේ ඒ කරද්දි මේ දේවල් ඔබ කර යුත්තේ ඔබ වෙනුවෙන්, ඔබ මනුෂ්‍යයා වෙනුවෙන් නෙවෙයි. ඔවුන් සතුටින් තියන්න, ඔවුන්ගේ දේවල් ලබන්න, ඔවුන්ගේ දේවල් අරගන්න, ඔවුන් සතුටින් තියන්න, ඔවුන් තරහ නොකරගෙන තියාගන්න නෙවෙයි. මේ දේවල් සියල්ල කළ යුත්තේ දෙවියන් වහන්සේ වෙනුවෙන්. දේව රාජ්‍ය උන්වහන්සේගේ මහිමය වෙනුවෙන්. ඔබ පළවෙනි ආයත් කතා කරොත් ඔබ සතුටු කරන්න හදන දෙවියන් වහන්සේ, ඔබ සතුටු කරන්න හොයන්න ඕනේ දෙවියන් වහන්සේ උදෙසා. ඒ වගේම ඔබ ප්‍රසන්න කරන්න අවශ්‍ය දෙවියන් වහන්සේ. මේ කරුණු කාරණා සියල්ලෙන් එලෙස ඔබ කරනවා නම් අන්න එතෙන්දී දෙවියන් වහන්සේගේ වචනේ කියනවා දෙවියන් වහන්සේ ඔබ පිළිගන්නවලු. ලොකු දෙයක්. දෙවියන් වහන්සේගේ වචනේ කියනවා මේ මම නෙවෙයි කියන්නේ. දෙවියන් වහන්සේගේ වචනේ කියනවා එලෙස කරද්දී දෙවියන් වහන්සේ ඔබ පිළිගන්නවලු. ඇක්සෙප්ට් කරනවලු දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේගේ දාසයෙක් කියලා ඔබ. ඉතින් කොයිතරම් වරප්‍රසාදයක්ද, කොයිතරම් ලොකු ප්‍රිවිලේජ් එකක්ද, මේ ගෞරවයක්ද උන්වහන්සේ ඔබටත් මටත් දෙන්නේ. ඉතින් මේ නිසා මේ එන්න මේ ටයිටල් එකට, මේ පොසිෂන් එකට ඔබගේ අද දවසේ මේ රස්සාවේ ඔබ ලෝකේ කරන ජොබ් එකේ කොයි පොසිෂන් එක තිබ්බත් වැඩක් නැහැ. මාත් ඒ ලොකු පොසිෂන් වල හිටියා. දැන්
දෙවියන් වහන්සේට ස්තුති කරනවා. මම දැන් තමයි මම හිතන්නේ ලොකුම පොසිෂන් එකේ ඉන්නේ. ආමේන් හල්ලුවේ. මොකද මම ක්‍රිස්තුස් වහන්සේගේ දාසයෙක් නිසා. අද දවසේ දෙවියන් වහන්සේ කැමති ඔබත් මෙලෙස දෙවියන් වහන්සේගේ සේවකේ ක්‍රිස්තුස් වහන්සේගේ දාසයෙක් වීම. මම හිතනවා මේ ඉගෙන ගත්තා වූ වචනය තුල ඔබ ඒක තේරුම් අරගෙන ඒක මෙනෙහි කරලා ඒක ක්‍රියාවට දායි කියලා. ක්‍රියාවට දැමීම අවශ්‍යයි. ඔබ ඒක ස්ථිර කරන් සහතික කර මුද්‍රයක් ඒක ගහලා සීල් කරගන්න. මොකද ලියුමක් අපිට ටිකක් අපිට ලියුමක් යවන්න බෑ. ඒක මුද්‍රයක් ගහන්න ඕනේ. මුද්‍රයක් ගහලා තමයි ඒ වගේ මේ වචනය නිකන් අහලා ඇහුවා කියලා ඔබ ආශිර්වාද ලබන්නේ. නිකන් අහලා එහෙම හිටියා මම මේ දේශනාව ඇහුවා, ඒ දේශනාව ඇහුවා, ඒ දේශනාව ඇහුවත් දැන් මම උක දන්නවා මම චර්ච් ගියා එහෙම නෙවෙයි. ඔබ දේශනා අහලා, ඔබ දෙවියන් වහන්සේගේ වචනේ අහලා, ඒක මෙනෙහි කරලා, ඒක තේරුම් අරගෙන, ඒක ජීවිතේ ක්‍රියාවට දාන්න ඕනේ. මේ විදිහට කරන්න ඕනේ. එතකොට තමයි ඒක ඇප්ලයි කරන්න ඕනේ. එතකොට තමයි ආශිර්වාදය ඔබට සීල් කරගන්න පුළුවන්, අත්පත් කරගන්න පුළුවන්. ඉතින් එලෙස මම අවසන් කරන්න කැමතියි. අද පටන් try to keep God pleased. දෙවියන් වහන්සේ ප්‍රසන්නක දෙවියන් සතුටෙන් තියන්න උත්සාහ කරන හදන්න. ඒ වගේම දෙක search souls for God. Search for God. Whatever you search, whatever you try to search or find or gain or claim, try to search for God. Try to do it for God. දෙවනිදී දෙවියන් වහන්සේ වෙනුවෙන් සෙවීම, දෙව රාජ්‍ය වෙනුවෙන් සෙවීම. Number 3, the third point is making God happy. So whatever you do, your final thought, your output, your outcome should be to make God happy. ඒ ෆයිනල් මිෂන් එක අපේ විය යුතු මේ සියල්ල ඔබ කළ යුතු දෙවියන් වහන්සේව සතුටු කරන මනුෂ්‍යයා නෙවෙයි, ලෝකේ නෙවෙයි, යාළුවා නෙවෙයි, දෙමාපියෝ නෙවෙයි, අසල්වාසීයෝ නෙවෙයි, එක මැති ඇමතුරු නෙවෙයි, කියන්නේ උසස් තනතුරු දරන අය නෙවෙයි, ලොකු පොසිෂන් වල ඉන්න ඔබගේ සේව ආයතනයේ ලොක්කා නෙවෙයි, ඒ කිසිම නිලතලයක් දරන අය නෙවෙයි. ඔබ දෙවියන් වහන්සේව සතුටු කරන්නෙක් වන්න, දෙවියන් වහන්සේව ප්‍රසන්න කරන්නෙක් වන්න. ඒ කියන්නේ එතන ස්ථිර වෙනවා, සහතික වෙනවා. ඒ කියන්නේ ඔබ දෙවියන් වහන්සේගේ දාසයෙක්, ඔබ ක්‍රිස්තුස් වහන්සේගේ දාසයෙක් කියලා. මේ තුල ඔබ ආශිර්වාද ලැබුණ මට නිසකයි. ඔබට ආශිර්වාද කරන යේසුස් වහන්සේගේ නාමයෙන්.